සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයේ කටයුතු කරන්නේ දිනුෂා පීරිස් සහ හසිත් රණසිංහ යන සැදැහැවතුන් විසින් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ. ජූනි මාස 15 වෙනි දිනට 71 වෙනි ජන්මදිනය සමරන ආදරණීය පියාණන්ට විමල් රණසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ජූනි මාස 22 වන දිනට ජන්මදිනයේ දෙන මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය මාමණ්ඩිය වන වෛද්‍ය ජයන්ත පීරිස් මහත්මයාට පින් අනුමෝදන් කිරීම සංසාරගත සියලූම මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරත්. තින් දිනුෂා පීරිස් සහ හසිත් රණසිංහ කියන සැදැහැවතුන් එකතු වෙලා අද මේ සිදු කරන ධර්ම දානමේ පින්කමෙන් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි මේ ධර්මානු ශාසනාව තුළින් ඔබට පැහැදිලි කරලා කියල දෙන්නේ අපේ හිතේ ඇතිවන තරහාව දවේශය අපි ධර්මානුකූලව යටපත් කරගන්න කොහොමද. ඊළඟට මේ සංසාර ගමන තුළ සංසාරිකව අපි කාටත් හතුරො ඉන්න පුළුවන්. සාමාන්‍ය බොහෝ දෙනෙකුට සංසාර හතුරො ඉන්නවා. ඔබ මේ ජීවිතය කරපු වැරැද්දක් ඔබේ අඩුපාඩුවක් නිසා නොවෙන්න පුළුවන්. ඔබට ඕන තරම් සාධහරණ කරුණු සාධහරණ හේතු ඔබට ඉදිරිපත් කරන්න තියෙන්ට පුළුවන් මමන මේ මෙයා වැරදි. මෙන්න මෙයා මට මෙහෙම කරා මෙහෙම කරා කිය. බැලූ බැල්මට ඒව සාධහරණ වගේ පේන්නත් පුළුවන්. හැබැයි ඔබට මට අපි කාටත් නොපෙනෙන සංසාරික බැඳීම් සංසාරික ප්‍රශ්න මේ තරහා අමනාපකම් වෛර මේ පලිගැනීම් පසු පස සැඟවිලා තියෙනට පුළුවන්. අන්නේ නිසා පිංහතුනේ ඔබට කොයි තරම් සාධාරණ හේතු තිබුණත් ඔබට කොයි තරන් තරහකාරයගෙන් පලිගන්න අවස්ථාවක් ලැබුණ ඔබ කර්ම පල ගැන සිහි කරලා ඒකෙන් මගහැරලා බේරෙන්න උත්සාහයක් ගන්න. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඔබ අහල ඇති බුදුරජාණන් වහන්සේ සබ්භාසව සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙනවා ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රම 7ක්. බොහොම ලස්සන දේශනාවක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්භාසව සූත්‍රය. එහි මේ කෙලෙස් ප්‍රහාණය කරන එක ක්‍රමයක් තමයි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. සමහර වෙලාවට අප හිතමු මේ බස්සෙහි යනකොට වෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා හිනාවුනත් ඇඟට එන්නේ නිකං බැරි වෙලා හරි කකුලක් පෑගුණා. බ්‍රේක්යක් ගහනකොට ගිහින් ඇඟේ වැදුනා. ඇයි මොකද කියලා මරාගන්න එන්න පුළුවන්. වැඳලා හරි බේරෙන්න පුළුවන් නම් බේරිලා යන්න. ඔබට කොච්චර පුළුවන්කම තිබුණත් ඔබට මොන තරම් හැකියාවක් තිබුණත් ගැටෙන්න යන්න එපා. එවැනි තැන්වල මගහැරීමෙන් ප්‍රහාණය කරන්න. සමහර බුදුහාන්දුරුවෝ පෙන්නන බොහොම ලස්සනට මේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව.
යම් පාරක කෙනෙක් යනකොට මේ පාරේ කටු පඳුරු තියෙනවා වලවල් තියෙනවා අපි හිතමු බිම් බෝම්බ තියෙනවා බොරු වලවල් තියෙනවා ඔය සමහර අපි නිකන් වර්තමාන උදාහරණ වලින් ගමු තුවක්කු බැඳපු පාරවල් තියෙනවා කෙනෙක් හිතනවා නෑ මම මේ ඉතිපිසෝ ගාතාව කියාගෙන යන්නේ මම බුදුන් වදින කෙනා මට ඕවා පෑගෙන්නේ නැහැ කියලා හිතාගෙන යනවා දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් ඉතිපිසෝ ගාතාවත් පිරිතවත් බුදුහාමුදුරුවත් පුනුරුවන්වත් නෙමෙයි වැරදි තමන්ගේ හිතුවක්කාරකම බුද්ධිමත්ව උපක්‍රමශීලීව කටයුතු නොකිරීම මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්දේ මගහැරීමෙන් ප්‍රහාණය නොකිරීම ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහර පාරවල් වල නපුරු සත්තුයි අප හිතමු සර්පයෝ ඉන්නවා කෙනෙක් ඉන්න ඔය පාරේ යන්න එපා නයා හිටියා පොළඟෙක් ඉන්නවා සමහරු කෙන ඔය පාරේ තනි අලියා ඉන්නවා අලි ඉන්න පාරක් ඔය අලියා පන්න ගහනවා කෙනෙක් කියනවා නෑ මට අලිය ගහන්නේ මම ඉතිපිසෝ ගාතාව කියන්නේ මං යන්නේ මං අලි පන්නන මන්ත්‍ර දන්නවා කියනවා ඔය වගේ මොනවා හරි හිතුවක්කාර විදිහට ඔය පාර ගිහිල් අර අලියගෙන් හරි සතෙක්ගෙන් හරි පාරකාල අනතුරකට පත් වුණොත් ධර්මයවත් අර තුනුරුවන්වත් කවුරුවත් නෙමේ වැරදි කෙනෙක් කියනපුල අනේ මෙච්චර බුදුන් ඇඳපු කෙනාට අනේ මෙච්චර පිරිත් කියාගෙන හිටියේ මේ ධර්මයම කියාගෙන හිටපු කෙනාට ඇයි මෙහෙම වුණේ කියලා ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මගහැරීමෙන් ප්‍රහාණය කරන්න දක්ෂවෙන් නපුරු අනතුරු සහිත පාරවල් මගහරින් එදිනෙදා සාමාන්‍ය ජීවිතයට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන්න අනතුරු සහිත පුද්ගලයෝ අපි හිතමු ළඟ අහල පහල රණ්ඩුවක් යනවා කාගේ හරි පැත්තක් අරගෙන මැදට පැනලා පාර්ශවයකට හිතවත්ව හරි අහිතවත්ව හරි මේක බේරන්න හරි මැදට පැනලා තමන් අනතුරේ වැටෙන් නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න දක්ෂවේ ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න නපුරු සත්තු අනතුරු සහිත මාර්ග අසප්පුරුසයෝ ඊළඟට රණ්ඩුවට මෙන පුද්ගලයෝ ඉන්න පුළ සමහරලාට අප ඉතුම් බේබත් දෙක්කින්න කියල් හදන්නත් බෑ ගේ ළඟින් බැනගෙන යනවා එතකොට මේ පුද්ගලයා එක්ක පැටලෙන්න ගියොත් ඔබට නැති ප්‍රශ්න කෙලෙස් ගොඩක් ඇති වෙනවා නැති කරදර පොලිසිගාන යන්න උසාවිගාන යන්න ඊළඟට සැරෙන් සැරේ මේ ප්‍රශ්න දුරදි කියන ඔබ හොඳට බලන්න බොහෝ ප්‍රශ්න සමහර ඒවත් දිගට ගිහිල් අවුරුදු ගන එහෙ මෙහෙට ගහනවා මෙහෙන් එහෙට ගහනවා ඒ පවුල් ගංවලි සමට ගංගං පවුල් අතර කණ්ඩායම් පාතාල කණ්ඩායම් වෙන්න පුළුවන් එහෙ මෙහෙ කෙනෙක් මරනවා මෙහෙන් එහෙ කෙනෙක්ව මරනවා ඒ පලිය ගන්න තව කෙනෙකුට අනතුරක් කරනවා ඔය වගේ මේ දුරදිගගේ හැම ප්‍රශ්නකම කෙලවර හොයාගෙන ආපස්සට ගියොත් පුංචි තැනකින් බේරගන්න පුළුවන් දෙයක් බුද්ධිමත්ව කටයුතු නොකිරීම තුළ බොහෝ දුරදිග ගිහිල්ල තියෙන පිංහතුනේ සමහර ප්‍රශ්න ඒව හරියට හොයාගෙනගියොත් ප්‍රශ්නයක් නෙමේ ඔබ අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ ගෝෂිතාරාමි භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායන් දෙකක් අතර යම් කිසි ගැටුමක් ඇති වුණ ධර්ම දර භික්‍ෂූන් වහන්සේලා පිරිසයි විනේ දර භික්‍ෂූන් වහන්සේලා පිරිසයි ගැටුමක් ඒ ගැටුම දුරදිග ගිහිල්ලා කොච්චර දුරට ගියාද කියන්නේ අවසානයේ භික්‍ෂූන් වහන්සේලා දෙපැත්තට බෙදිලා පාත්තරවලින් ඉදන් ගහගත්ත කියන ඒ අයට හිතවත් දායකයෝ දෙපැත්තට බෙදුණා දායකයෝ ගහගන්න බැනගන්න අපිට නොපෙනෙන දේවල් ඒ අයට හිතයිශී අමනුස්්‍යයෝ ඒ අයට හිතයිශී දේවතාවරු පවා කණ්ඩායම් බෙදිලා ඒ අයත් ගැටුම් ඇති කරගත්ත කිය හැබැයි මේ දුරදිග ගිය මේ විශාල ප්‍රශ්නය ආපස්සට බැලුවොත් තමන්ටම ලැජ්ජ හිතෙන ප්‍රශ්නය මේක ධර්මයේ සඳහන් වෙන අපේ බුදුහාන්දුරුව පවා අවසානයේ සංඝයාගෙන් වෙන් වෙලා පාරිලෙය මහ වනේ වස්කාලය ගත කරා දසවෙනි වස්කාලේ කිසිම කෙනෙක් නැතුව මහ වනාන්තරයට ගිහිල්ලා සංඝයාගෙන් වෙන් වෙලා වස්කාලයක්ම බුදුරජාණන් වහන්සේ ගත කරා
මේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා. ඔබ අහලා ඇති මේ සිදුවීම. ඒ කාලේ ධර්ම දර විනය දර කියලා හාමුදුරුල්ල එකම ආරාමේ කණ්ඩායම් දෙකක් හිටිය. ධර්ම ධර්මය අය ධර්මය ගැන බොහෝම දක්ෂයි ධර්මය ගැන හොඳට දන්න හැබැ අවබෝධයක් තිබිල නෑ. ධර්ම කතිකයි. හැම වෙලාම හැම කරුණක්ම ධර්මය තුළින් විස්තර කරගන්න දක්ෂයි. අපි ඉතම් ධර්මීම කටපාඩන් කරගෙන ඉන්න පිරිසක් කියලා. තව පිරිසක් හිටියා විනය දරේ අය හරියට විනය ශික්ෂාපදවලට මුල් තැන දෙනවා. පුංචි ඇවතේ පවා හරියට සැලකිලිමත් වෙනවා. තමන් විනේ රකිනා විතරක් නෙමේ අනුන්ගේ විනේ අඩුපාඩුත් හොයනවා. ගොඩක් එහෙමයි ඉන්න. තමන් සිල් රකින එක තමන්ට හැබැයි සමහරු අනුන්ගේ සිල් හොයන්න යනවා. අන්න අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා ඒවා විවේචනය කරමින් අනුන්ගේ සිල් හොය හොය අනුන් එක ගැටෙන්න යන. තමන්ට තේරෙන්නේ ඒ තුළ දවේශය වෛරය කේන්තියත් එක්ක අකුසල් ගොඩක්නේ තමන් රැස් කරන්න කියලා තමන්ට තේරෙන්නේ ඒ අවිද්‍යාවෙන් වැහිලා. ති මේ විදිහට ගෝෂිතාරාමි ධර්මදර විනය දර කියලා භික්‍ෂූන් වහන්සේලා දෙපිරිසක් හිටිය. ඔය අතර දැන් කණ්ඩායන් දෙක හැම වෙලේම කාගේ හැරි අඩුවක් තමයි හොයන්න. හොයලා ඔන්න උඹලගේ මහලොකු විනේ ඔන්න උඹලගේ කියලා අඩුවක් පෙන්න්නන. එතකොට ඒ අය මොකක් හරි ධර්මය අඩුවක් පෙන ඔන්න උඹල මහලොකුට ධර්මය කිවට බේෙන් උඹලගේ තියෙන ප්‍රශ්න කියල ඔය විදියට කණ්ඩායන් දෙකක් හිටිය. ඔය අතරේ දැන් ග්‍රීස්ම කාලි චුට්ටා වතුර අඩු කාලයක් වැසිකිලියකට යන ස්වාමී වැසිකිලියට යන භික්‍ෂූන් වහන්සේලා පොදු වැසිකිලියක් භාවිතා කරන ආරාමයේ ඇතුළේ. ඔය අතර විනේදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිලියට ගිය. ඒ වැසිකිලියට ගියාට පස්සේ සාමාන්‍යෙන් භාජනයට වතුර එකක් කරගෙන ගියාට පස්සේ විනේ සඳහන් වෙනවා ඒව මේ මහා ඉහල ගරුකාපත්ති නෙමෙයි හැබැයි බුදු හාන්දුරු පෙන්නලා තින වැසිකිලියකට ගිහිල්ල වතුර භාජනය පාවිච්චි කරාට පස්සේ ඉතුරු වතුර චුට්ටක් ඉතුරුණොත් ඒ ටිකත් අවසන් කරලා අර භාජනය මුණින් නවල එන්න. එතකොට ඊළඟට කෙනාට අර සමහරලාවට හිරිකිතයක් අප්පිරියාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාජනය පාවිච්චි කරාට පස්සේ වතුර අරගෙන වතුර භාජනය අවසන් කළ මුණින් නවල එන්න. දැ විනේදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිලියකට ගිය. උන්වහන්සේ වෙලාවේ භාජනයේ වතුර පාවිච්චි කරාට වතුර භාගයක්කත් උන්වහන්සේට ඒ කාරයට ගිය නෑ වතුර ගොඩක් ඉතුරුුණ. ඉතින් උන්වහන්සේ කල්පනා කර වතුරත් අඩුයි දැම් මේ ටික හලන එක අපරාදේ ඊළඟට එන්න සාමීන් වහන්සේ මේක වතුර ටිකක් එකතු කරලා පාවිච්චි කරන්න ඇතෑ කියලා අර අනි අර භාජනය වතුර ටිකක් ඉතුරු කරලා අවදැන් ඒ කරුණාවට කරපු දෙයක් දැමික මේ මහාලොකු අරබුදයක් නෙමෙයි. ඊළඟට වැසිකිලියට ගියා ධර්ම දරු ස්වාමීන් වහන්සේ නම යනකොට මෙන්න වැසිකිලි භාජනය වතුර ටිකක් තියෙන. දැම් බැලුවා දැන් මේ තමන්ට හිතවත් පැත්ත කෙනෙක්ත මේක වතුර භාජනය ටිකක් හිතුරු කර එක්වර අනි කණ්ඩාය මේ කෙනෙක්ද කියලා බැලු බලනකොට මෙන්න කාරණය අහෝට. විනේ දර ස්වාමීන් වහන්සේ නමක් තමයි වැඩිහිටි කෙනෙක් විනේ දර කෙනෙක් තමයි මේ ලොකුවට විනේ කතා කරන කෙනෙක් තමයි වැසිකිලියට ගිහිල භාජනය වතුර ටිකක් තියලාව. ඔන්න දැන් කාරණයක් හොයාගත්ත ගැටෙන්. ඒ වෙලාවෙ දැම් මේක ලොකුවට අරගෙන කට්ටියට අඩගහල පෙන්වා මේ බලාපල්ල කියව. මේ භාජනය වතුර ටිකක් තියලා ගිහිල්ල ඔන්න කතාකරොත් මහලොකුවට විනේ ගැන තමයි කතා කරන්න ඔන්න පේනව නේද. ඔහොමද බුද්ධ දේශනාව බුදු හාමුදුරුව විනේ ගැන පෙන්නුවේ ඔය භාජනය මුණින් නවල වතුර ටික අවසන් කරන්න කියලා නේද. ඔන්න දැන් ගැටුම හදාගත්ත දැන් ඔය ගැටුම දෙපැත්තට වචන හෝමාරුණ බැනගත්තා වාද විවාද කියා ඔය සමහර වාද විවාද ධර්මයෙන් පටන් ගන්න. ඒ ධර්මයෙන් යන වාද විවාද අවසානයේ ධර්මයෙන් එහාට ගිහිල්ලා ඊට පස්සේ නපුරු වචනවලට බැනගන්නවා රණ්ඩුවෙනවා ඊට පස්සේවට කණ්ඩායන් එකතු වෙනවා. හරි මේ අපි ඔබහන්සේගේ පැත්තේ අපි ඔබහන්සේගේ පැත්ති කියලා කට්ටිය එකතුවේ. එකතු වෙලා දැන් දෙපැත්තට බෙදිලා දෙගොල්ලු අවසානයේ බැනගත්ත විතරක් නෙමෙයි පාත්තරවලින් ඉදන් ගහගත්තකින්න දැන් ගහගන්නකොට වෙන ආවිදත් නෑන අහුවෙන පාත්තරවලින් ඉදන් ගහගත්තා කිය. දැම් මේ ප්‍රශ්නය දවසෙන් දෙකෙන් තුනෙන් අවසං වෙන්න මේක දුරදිග යනවා. සාමාන්‍යයේ
ස්වභාවය තමයි ඒ අයට හිතයිශී අය ඉන්නවා. මේ අපේ හාමුදුරු මේ අපේ හාමුදුරුවරු මේ අපේ කට්ටිය අපි මේ අපේ හාමුදුරුව කියලා ඒ දායකයොත් දැන් ඒ අයගේ පැත්ත ගත්තා කියන. වෙනද ගෝෂිතාරාමයට ඇවිල්ල එකට දානි පූජ කරපු අය දැන් තමන්ට හිතවත් හාමුදුරුන්ගේ පැත්ත අරගෙන දැන් දායකයෝ දෙපැත්තර බෙදිලා ගමෙට රණ්ඩු පාරදි හම්බෙනවා උඹලගේ හාමුදුරුව මෙහෙමයි ඇයි උඹලගේ හාමුදුරුව මෙහෙමනි කියලා ඔන්න දැන් දෙගොල්ල බැනගන්නවා පාරි රණ්ඩුවෙන. දැම් මෙහෙම රණ්ඩු ගමේ දායකයෝ අතරත් ප්‍රශ්න. අවසානයේ මේකට තව හාමුදුරුව මේ පිට ඉන්න අයත් එන අපි එන ඔබහන්සගේ සහයට අපි එනවා කියල කට්ටිය ඇවිල දැන් අවුල දුරදිග යනවා. ඔහොම අවුල දුරදිග යනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේ මේක දැක්ක. බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලේ මේ සංඝයා සමගි කරවන්න හිතාගෙන. එහෙම සංඝයා සමගි කරවන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කර දැම් මේ ආරවුල භික්ෂූන් වහන්සේලගේ මේ පටන්ගත්ත පුංචි ප්‍රශ්නය අර වැසිකිලි භාජනය වතුර ටිකද. දැම් මේක දුරදිග ගිහිල්ලගේ හිල්ල කරුණු එකතු වෙලා හාමුදුරුව බෙදිලා කණ්ඩායන් දැම් බලවත් වෙලා දායකයෝ බෙදිලා ඒ අයට හිතයිශී දේවතාවරු අමනුස්්‍ය අතර පවා ගැටුම් කියන. අපිට නොපෙනෙන පැත්තක් කිය ධර්මී සඳහන් වෙන. අවසානි බුදුරජාණන් වහන්සේ මේ හැමෝම එකතු කළ ධර්ම විනින් අවවාද කරා මහනි සමගිවෙන්. බුදුරජාණන් වහන්සේ අවවාද කළ කරුණු කියනකොට එක භික්ෂුවක් කියනවා ඔබවහන්සේගේ පාඩුව ඔබහන්ස වැඩ ඉන්න කියවා. මේ ගැටුම නිසාපි ප්‍රසිද්ධ වනා කියව. එතකොට බලන්න ඒ කාලෙ මේ ගැටුමෙනුත් ගොඩ යන්න බලාගෙන ගැටුමෙන් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන අය ඉඳලත් තියෙනවා. අපි මේ ප්‍රශ්නය නිසා අපේ නංගොත් පවා මිනිස්සු දැනගත්ත කිය. ඒ නිසා ඔබහන්සගේ පාඩි ඔබහන්සේන්න අපි මේක තව මේ විදියට අරගෙන යන්න කිය. මේ කාටද බුදු හාමුදුරන්ට. එතකොට බලන්න එදා එකල බුදුරජාණන් වහන්සේ සංඝයා සමගි කරන්න හදනකොට උන්වහන්සේටත් එසයි කතා කරපු භික්‍ෂූන් හිටිය. අවසානි බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන ඇතිවෙච්ච ඒ කල කිරීම තුළ බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් වෙන් වෙලා තනියම වැඩ සිටින්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරා පාරිලෙය වනයට. මහ වනාන්තරයක් මේ කැලේ ඇතුළට බුදු හාමුදුර වැඩි ආනන්ද හාමුදුරටකි ආනන්ද කිසිම කෙනෙකුට මාව මුණගැහෙන්න මේ කාලය තුළ මේ වස් කාලය තුළ අවස්ථාව ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හුද කලාව කැලේ වැඩඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දැන් වැඩම කරා පාරිලිය වනයට. ඒ කාලි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරේ පාරිලෙයි ඇත්තා වඳුරේ මේ සත්තු තමයි බුදු හාමුදුරන්ට උපස්ථාන කරන්න පළතුරු කඩාගෙන ඇවිල පූජ කරනවා අර ඇතා ගිහිල්ල හොඳ වැලින් පැන් අරගෙන ඇවිල පූජ කරනවා මේ විදිහට තිරිසංගත සතුන් වනත් මේ බෝධි සත්ව ගතිකුණ ඇති මේ සත්වය බුදුරජාණන් වහන්සේට මහ වනාන්තරයේ කිසිම මනුස්සයෙක් නැතුව තතාගත බුදු කෙනෙකුට වස්මාස 3ම මේ සතුන් ඇප උපස්ථාන කර. ඔය අතරි දැන් අර භික්‍ෂූන් වහන්සේලාගේ ගැටුම දැන් දුරදිග යනවා. දැන් දායකයෝ බැලු අනේ බුදුරජාණන් වහන්සේ වැඩිය අනේ තතාගත බුදුරජාණන් වහන්සේ වැඩිය මෙන්න ආරච්චි වුණා බුදු හාමුදුරන්ටත් මේක විසඳන්න බැරුව බුදුරජාණන් වහන්සේ කැලේට වැඩිය. බුදු හාමුදුරුව කියන දේවත් මේ සංගේ අහන්නේ. මිනිස්සු කල්පනා කරා මේක ඉවරයක් තියෙන්න්න පැ දැම් මේ ගැටුම රණ්ඩුව යනවා තතාගත බුදුරජාණන් වහන්සේ ධර්ම විනෙන් අවවාද කරද්දී ඒකවත් පිළිගන්න. හරි දානි දෙන්නෑ කියලා දානි දෙන එක නැවැත්තුව දායක. දැන් ඔක්කොටෝ වඩා බඩට පාරවදිනකොට දානි නැදැම්බින්ට පාතිකයාට මිනිස්සු දන් දෙන්න. තානි නොදී හිටිය. එන්න රණ්ඩුවවීම ඉන්න අපි දාන දෙන්නෑ කියලා දානි දෙන එක නැවැත්තුව. දානයේ දෙන එක නතර වෙනකොට දැන් අර රණ්ඩුව සංසිදුනා දැන් සංඝයා දැන් සමගි වුණයිට පස්සේ. තමන්ට සිව් පසේ ටික නැති වෙනකොට අන්න සමගි වුණ. සමගි වෙලා දෙගොල්ලු සාකච්ඡා කරා මිනිස්සු කිව්වා ඔහොම හරියන්න බුදුරජාණන් වහන්සේව ගිහිල්ල සමාවරගෙන
බුදුරජාණන් වහන්සේව වඩම්මගෙන එන්න කිව තථාගතයන් වහන්සේ වඩම්මනකං අපි දාන දෙන්න ඇකි. දැන් දෙගොල්ලො සමගි වෙලා ඒ වෙලේ ආනන්ද හාමුදුරන්ට කිවනේ ආනන්දයන් වහන්ස බුදුරජාණන් වහන්සේ දකින්න අපි කැමති අපි සියල්ලොම සමගි වෙලා බුදු හාමුදුරන්ගෙන් සමාව ගන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් අවස්ථාවක් ලබල දෙන්න. වස්මාස 3 අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරා. තථාගතයන් වහන්සේ මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දහම් දෙසලා ඒ අය සමගි කරලා දායකයන්ට ධර්මයේ දේශනා කරලා මේ ප්‍රශ්න විසඳුණා. එතකොට අපිට පේනවා සමහර ප්‍රශ්න හටගන්න ආකාර මේ හැමෝම ධර්ම මාර්ග යන අය. ධර්මයේ දියුණු කරගෙන විනය දියුණු කරගෙන බණ භාවනා කරගෙන නිවන් මගේ යන අය. සමහර වෙලාවට පුංචි මොකක් හරි තැනකින් ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නය තුළ බුද්ධිමත්ව කල්පනා කරන්න බැරිවීම නිසා මේක මහා බරපතල දෙයක් හැටියට බලවත් වෙලා යන. ඒකට තව අය පැටලිලා මේක අවුල ගින්නක් වෙලා මහ විශාල ගිනි ජාලාවක් බවට පත්වෙලා යන. පිංහතුනේ මෙවැනි ප්‍රශ්න දැම් බලන්න ගෙවල්ලොල නැද්ද කියලා. පවුල් ප්‍රශ්න දිහා බලන්න දැම් මේ ප්‍රශ්න අපි කතා කරන සමාජය හැම පැත්තක්ම. ගෙවල්ලොල තියෙන සමාන පොඩි දෙයක් මේ කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක්. එක්කෝ කතා කරපු හම ගණන් ගත්ති නෑ. මං හිනාවුන හම අහක බලාගත්තා. දැන් ඉස්සර වගේ නෙමේ යමන් එන්නකොට අනි පැත්ත හැර ඔන්න ඔය වගේ ප්‍රශ්න. සහෝදරයෝ අතර අසල් වැසියෝ අතර නෑදෑයෝ අතර යාළු මිත්‍රය අතර දැන් සමහරලාට ඔන්න කෝල් එකක් ගන්නවා. දෙතුන් පාරක් කතා කරන සමහරලාට ෆෝන් එක රින් යනවා ෆෝන් එක ගත්තේ නෑ. එතනින් හිතන දැන් මේ ආමාත් එක්ක තරහ වෙලා වෙන්නේ නැති. ඉස්සර නම් එහෙම නෙමෙයි අපි එක පාර කතා කරපු ගමන් අපිට කතා කරනවා. දැන් අපි කතා කරත් ෆෝන් එකවත් ගන්නෙ නෑ. අන්න දැන් අමනා පොඩි හිතේ ඇති වුණ අමනාපකම. ඒක අනවබෝධයක් නිසා සමහරලාවට යාට ලෙඩක් වෙන්න පුළුවන්. එක්ක ෆෝන් එක මොනවා හරි සයිලන්ට් කරලා තිබ්බා වෙන්න පුළුවන්. එක්ක ඇහුන්නේ නෑ වෙන්න පුළුවන්. සමහර පොඩි දරුවෙක් අරගෙන ඔබ හිටියා වෙන්න පුළුවන්. නමුත් මේක ඇත්ත නැත්ත හොයන්නේ නෑ. අර පුංචි සිදුවීමක් විශාල ඊට පස්සේ හිත්තා ඊළඟට පාරේ හම්බුණත් අහක බලාගන්න. අපි මොකටද කතා කරන්නේ? මං කෝල් කරත් ගත්තේ නෑ. ඔන්න ඔය වගේ දිගට ප්‍රශ්න ගිහිල්ලා ආරවුල් අමනාපයි සමහර අය තරහ වෙලා ඉන්න අවුරුදු ගණන්. ඇයි තරහ වුනේ? දන්නේ නෑ කියනවා. එයා ඉතින් කතා කරෙත් නෑ අපි කතා කරන්නෙත් නෑ කියලා. ඔන්න හේතුව. එතකොට සමහරු අවුරුදු ගණන් වෛර හිතෙන් වෛර කරනවා බනිනවා දොස් කියනවා අඩුපාඩුකම් කියනවා. හැබැයි මොකක්ද හේතුව කියලා ගත්තොත් හේතුවකුත් නෑ. එතකොට මේ වගේ මේක තමයි හිත්වල තියෙන ස්වභාවය. පිංහතුනි මතක තියාගන්න ඔබ මම අපි කවුරු මේ ඉපදමින් මැරමින් සංසාරය යන්නේ රාග ද්වේෂ මෝහ මේ අකුසල් නිසා. ද්වේෂය කියලා කියන්න මේවා ආශ්‍රව ධර්ම හැටියට අනුසේ ධර්ම හැටියට මේ හිත අභ්‍යන්තරයේ බැසගෙන මෙ පල්වෙච්ච කෙලෙස් හොයන්න බෑ. සමහරව හැංගිලාතියේ නිකන් හිතන්න මේ බණහනකොට සමහර වෙලාට හොඳට බණහනකොට බුදුන් අදිනකොට පන්සලට ගියහම හිත නිවිච්ච වෙලාවට තමන්ගේ හිත දිහා බලපුහම අපිට නං කෙලෙස් නෑ වගේ සමහරුට. අනේ අපිට නං එහෙම තරහ යන්න අපි නං එහෙම නෑ අපේ හිත නං එහෙම නෑ කියලා බොහෝ දෙනෙක් කියන්න. අලු යට ගිනි පොකුරු වගේ තමන්ට පොඩි දෙයක් වෙච්ච ගමන් සැනින් ඇවිස්සිලායනවා. හොයන්න බෑ කොහෙද මේ ද්වේෂ තිබ්බේ කියලා. පටික නිමිත්තත් එක්ක අයෝනිසෝ මනසිකාර යෙදෙනකොට සැනින් ඇවිස්සිලායනවා. නෝපන් ද්වේෂය උපදිනවා උපන්නා වූ ද්වේෂය බලවත්වෙන. පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය අන්න ද්වේෂයට බලවත්වෙන කාරණ. ඊළඟට පිංහත්තුනි මතක තියාගන්න නිවන් දකිනකම් රහත් වෙනකම් මේ වගේ ප්‍රශ්න සංසාරය ඇතිවෙන්න පුළුවන්. ඒවා බුද්ධිමත්ව ධර්මය තුළින් තේරුම් ගන්න දක්ෂවෙන්. සමහර වෙලාවට දැම් බලන්න මේ සංසාරික බැදීම් මත
කෙනෙක් විවාහ වෙන්නේ සමහර සංසාර බැඳීමක් මත. කෙනෙකුට හිත යන්නේ ආදරයක් ඇතිවෙන්නේ. දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ ඥාති මේ බැඳීම් සංසාර බැඳීම් සහෝදර බැඳීම් ඥාති බැඳීම් අවුරුදු ගානක් තිබ්බ හිතවත්කං යාළුමිත්‍රකම්. හැබැයි ඒ අතරම පුංචි දේකට සමහර වෙලාවට හිතේ අමනාපකම් තරහාව වෛරය කේන්තිය අවුරුදු ගනම් මේ ප්‍රශ්න තියෙන්න්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ අතර ආය කාලෙකට පස්සේ ඒ අය සමගි වෙන. දැ ඔබ බලන්න සමහර සිදුවීම් මේ සසරේ පාරමී පුරාගෙන යන අය සමහර පැටලිච්ච තැන් ඔබ හිතන්න. ඔබ දන්නවත් දුටු ගැමුණු රජ්ජුරුවයි සද්ධාතිස රජ්ජුරුවයි දෙන්න. විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳ ගත්ත මේ පුංචි චරිත නෙමෙයි. විහාර මහා දේවිය කියලා කියන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යනවා මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් බවට පත්වෙන්න පාරමී පුරණ කෙනා. මව් පදවිය ප්‍රාර්ථනා කරනවා බුදුවේ නාත්මය බුදු කෙනෙක්කි කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන. කාවන්තිස්ස රජ්ජුරෝ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් බවට ගිහි කල පත්වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙ. එතකොට මේ ඔක්කොම බෝධිසත්ව පාරමී පුරණ චරිත. ඔය අතර විහාර මහාදේවියගේ කුසේ දරුව හැටියට පිළිසිඳ ගත්තේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු දෙන්නේ. පිංහතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත්වෙන්න. අපි දන්න අපේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලානකින මහරහතන් වහන්සේලා. මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරුව. අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පිරුවා අගසව් තනතුරක් ලබන්. ඒ වගේ හැම බුද්ධ ශාසනයකම අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න නම් මහා කල්ප අසංකේයකුත් තවත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. එතකොට ඒ විදියට පාරමී පුරලපලා මේ කල්පේම ඊළඟ බුදු හාමුදුරුවන්ගේ අගසව්වෙන්න පාරමී පිරිච්ච දෙන්න. එතකොට තව පොඩ්ඩයි සම්පූර්ණ කරගන්න තියෙන්නේ. සසරි අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනවා මේ මහා බඩ්ඩ කල්පේ පස්වෙනුව පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරු ලබන්න පාරමී පුරපු දෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලෙකට පස්සේ දෙව්ලොව ඉදම් මනුලොවට මේ ආවෙම පාරමී පිරිලා. බුද්ධ ශාසනයේ දියුණු කරලා වෙහෙර විහාර හදල ශාසනයේ බබලවල තවත් පාරමීටිකක් පුරෝගෙන යන්න පල්ලෙහාටාව දෙව්ලොවින් පහලටාව. හැබැයි මේ දෙන්න දුටු ගැමුණු රජ්ජුරුවයි සද්ධාතිස රජ්ජුරුවයි. පාරමී පුරාගෙන යන අගසව තනතුරු ප්‍රාර්ථනා කරගෙන යන දෙන්න වනත් මේ මනුලොව ඇවිල්ලත් දෙන්න රණ්ඩුවන් නැද්ද කියලා හිතන්න. දෙන්න ප්‍රශ්න ඇති කරගත්තා. රජකම වෙනුවෙන්. පිය රජ්ජුරුවන්ගේ මරණින් පස්සේ සද්ධාතිස්ස රජතුමා රජකම අපේක්ෂාවෙන් කඩුල් ඇතයි විහාර මහාදේවිය අරගෙන ගිහිල්ලා මොකද රාජ්‍ය වෙනුවෙන් කඩොල් හස්තිරාජයයි මව් දේවියගේ කඩොල් හස්තිරාජය ඒ වගේ මව් දේවිය අවශ්‍යයි රාජ්‍ය පිණිස. හැබැයි සද්ධාතිස්ස රජ්ජුරුවෝ අරගෙන ගිය දුටු ගැමනු කුමාරය රජකම ඉල්ලගෙනවා දැම් දෙන්න රජකමට අවසානයේ සේනා සංවිධානය කරගෙන දෙන්න යුද්ධ කරගත්ත සහෝදරයෝ දෙන්න. ඔබ මේ යුද්ධ ගැන අහල ඇති අප ඉතිහා සඳහන් වෙනවා දුටු ගැමු රජ්ජුරුවයි සද්ධාතිස්ස රජ්ජුරුව යුද්ධ කරගත් අවස්ථා ගැන. එක වතාවක් නෙමේ 3-4 වතාවක් දෙන්න යුද්ධ කරගත්තා. දැන් ඔයි යුද්ධවලට මැදි වෙලා දෙන්නටම පක්ෂපාතිව හිටපු මිනිස්සු මැරුම් කෑවෙ නැද්ද? මිනිස්සු මැරුණා. අපි දුටු ගැමු රජ්ජුරුවන්ගේ පැත්තේ. එතකට සමාර්ගන අපි සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ පැත්තේ අපි මරාගෙන නම් මැරෙන්න්න ඉන්න අපේ රජ්ජුරුව වෙනුවෙන්. ඔන්න අනිත් අයගේ දුටුගැම රජ්ජුරුව වෙනුවෙන් අපි ජීවිතය වුණ පූජා කරන්න ඉන්නවා කියල ඉතින් ඔය වගේ කට්ටිය දෙපැත්තේ ඒ අනට අනුව දෙන්න යුද්ධ කරගත්තා. ඔය වගේ එක අවස්ථාවක දුටුගැම රජ්ජුරුව සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාවට කොටු වෙනවා.
හරි ලස්සන සිදුවීම් තියෙනවා මේ ඉතිහාසයේ. දවසක් දුටුගැමු රජ්ජුරුවෝ ඔය යුද්ධය අතර සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාවට කොටු වුණා. එදා යන්තන් දුටුගැමු රජ්ජුරුව අමාත්‍යවරයයි අස්වයයි දැ රජ්ජුරුව ඔයි තුන් දෙෙන විතරයි. මනුස්්‍යය දෙන්න ය සතයි කැලේ පැනල හැංගුඩ. මහ කැලේ වට කරලා දැන් සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාව කැලේ වට කරලා හිටි. එදා රෑ එල්ලි වෙනකන් දුටුගැම රජ්ජුරුව දැන් සතුරන්ට කොටු වෙලා කැලේ ඇතුළ හිටියා. මහා රාත්‍රී දැන් හරි බඩකිනේ. දරාගෙන හිටිය එලි වෙනකං යන්තන් උදේ පාන්දර අරුණෝද වැටෙනවා. ඉරේලිය එනකොට තැන් එලිය වැටනට පස්සේ කොහමාරි පැනගන්න පාරක් හොයාගෙන කල්පනා කරේ රෑ එලි වෙනකං හිතන්න කොච්චර බයකින් ඉන්න ඕොද කියලා. උදේ පාන්දර අමාත්‍යවරයට කතා කලකිව අමාත්‍යවරින් මට හරි බඩකිනි කන්න දෙයක් නැද්දැව. රජතුමනී එක කෑම එකක් තියෙන එකයි කිව ඉතුරු වෙලා තිය. දැන් අර රජ්ජුරුවනේ එක පාර්සලේ රජ්ජුරුවට දුන්න රජතුමනි රජ්ජුරුව මේක පිළිකරගෙන රජ්ජුරුව කුසගින්න නිවාගන්න. බලන්න මේ යුද්ධ කරගත්තත් මේ ගැටුම් ඇති කරගත්තා සංසාර පුරුදු පාරමී පුරණ බෝධි සත්තුරු. දුටුගැම රජ්ජුරුවර කෑම අතට අරගෙන කල්පනා කරා මම කවදාව සංඝයාට නොදී දන්දීලනෑ. අර කෑම ආපහු දුන්න අමාත්‍යවරයට දීලකිව මේක හතරට බෙදන්න කිව මේ පොඩි කෑම එක බත් පාර්සලයක් කියල නිකං හිතමු හතරට බෙදන්න කියව. අමාත්‍යවරය බැලුවා රජ්ජුරුවෝයි මයි අස්වයයි තුන් දෙනයි සතාට ටිකක් දුන්නත් තුන් දෙනයි. හතරට බෙදන්නේ එතකොට දුටුගැම රජ්ජුරුව කියනවා මම කවදාව සංඝයාට නොදී ආහාරයක් කරගෙන්නේ. හතරෙන් එක පංගුවක් සංඝයාට වෙන් කරන්න කිව. අමාත්‍යවරයට ඉති හිනා යන්නත් ඇති අමාත්‍යවරයක් අහනොල් රජතුමනි අපි මේ ඉන්න මාලිකා වෙන්න මේ දන් දෙන තැනක නෙමේ කැලේ අපි මේ සතුරන්ට කොටු වෙලා කැලේ හැංගිලා ඉන්නේ දන් දෙන්න පස්සේ බැරිය රජ්ජුරුවම එක කන්න කීවා කුසගින්න නිවාගන්න මෙහෙ කොහෙ දැම මේ හාම දුරදාන පිළිගන්න. එතකොට දුටුගැම රජ්ජුරුව කියනවා හා එහෙම කියන්න එපා මම කවදාව සංඝයාට නොදී ආහාරයක් කරගෙන්නේ. ඒ නිසා මම දැන් සත්‍යයක් ක්‍රියාවක් කරනවා කියලා දුටුකැමු රජතුමා හතර දිසාවට වන්දනා කරත් තෑත් නලලි තියාගෙන හතර දිසාවට වන්දනා කරලා අධිෂ්ඨානයක් කරා මම හැමදාම ආහාරගත්තේ සංඝයාට දන්දීලා. අද මගේ මේ බත්පත අද ප්‍රනීත විදියට දාන දෙන්න දෙයක් නැතිවුණත් අද උදේ මේ මට ලැබෙන කුසගින්න ඉඳල හරි අද මට මේ ලැබිච්ච බත්පතෙන් සංඝයා වෙනුවේ වෙන්කරපු කොටස පිළිගන්න සුදුසු භික්ෂුවක් මගේ සද්ධාව මගේ අධිෂ්ඨානය මගේ සිතුවිල්ල දැකලා පැමිණිත්වා කියල අධිෂ්ඨානයක් කර. එදා උදේ පාන්දර පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේ සිවුරු පොරෝණවා ගමක පිණ්ඩ පාති වඩේ. දුටුකැම රජ්ජුරුවන්ගේ අධිෂ්ඨානය අරමුණ වුණා. සිවුරු පොරෝගෙන පාත්තරය අරගෙන අහසිම්ම රජ්ජුරුව ළඟට අහසිම වැඩිය. පාත්තරය අරගෙන අහසේ පළගක් බැඳගෙන රජ්ජුරුව ඉදිරියේ පෙනී හිටිය. රජතුමාට පුදුම සතුටක්. සංඝයාට වෙන්කරපු කොටස පාත්තරයට පූජ කරා රජ්ජුරුවන්ගේ හිතර නිකම් මදි මදි වගේ අර හතරෙන් පංගුවක් අනේ මේ ටික උන්වහන්සේට මොනවට මේ කටත් දෙකක් වලඳල හරියනවද කමක් නෑ වේලත් දෙකක් බඩකින්න ඉඳලා මැරෙනව කමක් නෑ කියලා රජ්ජුරුව හිත හදාගෙන තමන්ගේ බත් පතම පූජ කරා. තමන්ගේ කොටසත් පාත්තරයට පූජ කර. අර මහරහතන් වහන්සේ මේ දාන ටික පිළිගත්තේ මතක තියාගන්න දුටුගැමු රජ්ජුරුවන්ට මෙන්න මේ දානේ මරණ මංචකේ බලවත් වෙනවා ආසන්න කුසලයක් හැටියට උන්වහන්සේ දිවසින් දැක්ක. නැත්නම් කෙනෙකුට හිතෙයි අච්චර බඩකින්න හිටපු රජ්ජුරුවන්ගේ බත්පත පිළිගන්න මේ අහසින් ආයමකොටද ගමක පිණ්ඩ පාති කරන්න ඇතුව කිය ඔහොම හිතන මිනිස්සු ඉන්නවානේ හැම දේකම වැරැද්දත් දකින කොටසක්කින්න. අර මහරහත්තන් වහන්සේ මේ බත්පත පිළි අරගෙන රජතුමාගේ හිත පහදවන්න අහසිම්ම වැඩිය. රජ්ජුරුව සාධකාරදිදී වැඳගෙන බලාගෙන හිටිය. හැබැයි උන්වහන්සේ වැඩම කරේ රජතුමා ගැන කරුණාවේ.
ඒ බත් පත තවත් ගල්ලෙනක හිටපු රහතන් වහන්සේලා කීප නමකට දාන වලඳද්දි කොටස කට හරි ටික ටික පූජ කර මේ රජතුමා පූජා කරපු දානය ඔබහන්සේලා පිළිගන්න. උන්වහන්සේ ටිකක් වැළඳුව පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේ වළඳල පාත්තරයේ හෝදගෙන ගමක පිණ්ඩ පාති වැඩිය පාත්තරයේ පිරෙන්න්නම පිණ්ඩ පාති කර. පාත්තරයේ පිරෙන්න්නම පිණ්ඩ පාති කරගෙන අහසිම්ම ආපහු ආව රජ්ජුරුව ළඟට පාත්තරය අරගෙන ඇවිල්ල කිව්ව රජතුමනී ඔබ පූජා කරපු දානය වැළඳුව. ඒ වැළඳුවේ තවත් සංඝයා කීප නමක් එක බෙදාගෙන දානය වැළඳුව. හැබැයි මේ දානය ටික රජතුමාටයි අමාත්‍යවරයටයි අස්වයටයි පිළිගන්න කියව. රජ්ජුරු බය වුණ සංඝයාගෙදේ කැපයිද සාමාන්‍ය එහෙම හිතන ගොඩක් අයට සමල්ලාට හාමුදුරු කෙනෙක් ඉතුරු වෙන දෙයක් කැමැත්තෙන් දෙන මතක තියාගන සංඝයාගේ අවසරෙන් දෙනදේ කැපයි. ස්වාමීන් වහන්සේ නමක් දෙනවා. පන්සලේ දානවන්දල අවසන් වනාට පස්සේ හරි ඉතුරු වෙච්ච දෙයක් කාට හරි එන්න කියලා පන්සලේ දෙයක් හාමුදුරුව දෙනවා. එක්ක හාමුදුරුවන්ගේ අවසරෙන් කෙනෙකුට කියලා දෙනවා. අසරණ කෙනෙකුට හරි බඩකින්න ඉන්න කෙනෙකුට දෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්ට පුළුවන් අම්මෝ මේ සංඝයාගේ දේවල් මේ සංහාම් පන්සලෙන් කණයක හොඳනෑ. මතක තියාගන්න හොරා කණයක තමයි භයානක. සංඝයාගේ අවසරෙන් දෙන දේ කැපයි. ඒක සංඝයාගේ අවසරෙන් ලැබෙන්න ඕනේ. ඒ අරන්න පන්සලේ හරි ශාසනික හරි සංඝයාට අයිති දෙයක් හොරා කෑවොත් හොර හිතෙන් අන්න විපාක භයානකයි. ඒක විපාක බොහොම දරුණුයි. අර මහරහතන් වහන්සේ කියනවා රජතුමනී සංඝයාගේ අවසරෙන් ලැබෙන දේ කැපයි. රජ්ජුරුව මේක පිළිගන්න පිළි අරගෙන කුස පිරෙනකං ආහාර ගන්න කියව. උන්වහන්සේ යසල වැඩ හිටිය. රජ්ජුරුවර පාත්‍රයේ තිබිච්ච පිණ්ඩ පාති දාන ටික රජ්ජුරුව අමාත්‍යවරයා යස්වයටත් කොටසක් දීලා කුස පිරෙන්න්නම දානය වැලතුව. දැන් රජ්ජුරුව ආහාර ගත්තය අර පිණ්ඩ පාති දාන ටික. අරගෙන ඉවර වෙලා පාත්තරෙත් හෝද ලත්තට අරගෙන රජ්ජුරුව කල්පනා කරා මම කවදාවත් හිස් පාත්‍රයක් සංඝයාගේ අතට දීලනෑ. මාලිගාව ඉන්නකොට මගේ අතර පාත්තරයක් ලැබුණොත් දානි පුරුවල මං බොහොම ප්‍රනීත විදියට දානි පුරුවල පූජ කරේ. අද මං පිණ්ඩ පාතය කරගෙන ආපු දානි ටික මං ආහාර අරගෙන මගේ අතින් හිස් පාත්තරයක්නි මං සංඝයාට දෙන්න කියල හිතුව. එහෙම හිතලා කරේදාගෙන ඉන්නවා කහපාට රන්නූලෙන් වියපු වටිනා සලුව. මේ සලුව නමලා පාත්තරය ඇතුළෙන් තියලා පූජ කරා මේ සලුවත් පාත් සංඝයාටම පූජාවේවා කියලා සලුව පාත්තරය ඇතුළෙන් තියල පූජ කර හිස් පාත්‍රයක් පූජ කරන්න බෑ කියලා රජ්ජුරුවන්ට ඇතිවෙච්ච චේතනාවත්තේ. මේ මහරහතන් වහන්සේ සලුව පිළිගත්තා. කහපාට සලුව රජ්ජුරුව පූජ කරු පිළිගෙන අහසිම්ම රජ්ජුරුවන්ගේ හිත පහදන්න වැඩිය. ඔන්න බලන්න ඒ කාලේ අපේ රටේ හිටපු රජවරු කොච්චර සද්ධාවන්ත රජවරු රජගං කරපු රටක්ද කියලා හිතක්. එදා ඔන්න දුටුගැමු රජ්ජුර කොහොම හරි මෙතනින් බේරිලා මග හැල්ලා අනතුරෙන් බේරුණ. ඔය අතරේ ඔය වගේ අවස්ථා කීපයකදිම සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාවට දුටුගැමු රජ්ජුරුව කොටු වෙනවා දුටුගැමු රජ්ජුරුවන්ගේ සේනාවට සද්ධාතිස්ස රජ්ජුරුව කොටු වෙනවා. ඔය අතරේ බොහෝ මිනිස්සු දෙපැත්තේ කණ්ඩායන් වල මිනිස්සු කීප වතාවක් ඔය ගැටුම් වලින් මැරුම් කෑව. බොහෝ පිරිසා දෙන්න කොහොමහරි බේරි යුද්ධ කරගත්තා. ඔය අතරේ අවස්ථාවක ඔබ කවුරුත් දන්නවා මේ සිදුවීම සද්ධාතිස්ස රජ්ජුරුව කොටු වුණා දුටුගැමු රජ්ජුරුවන්ගේ සේනා. කොටු වෙච්ච ගමන් අවසානයේ බැලුව හැද්දුවල බේරි ජීවිතය බේරගන්න පැද. එහෙමම දීව දුවනකොට පන්සලක් තිබ පන්සලට දීව. අද තියෙනවා බුත්තල පැතිතින දෙමට මල් විහාරය කියල මේ විහාරස්ථාන. ඔන්න ඔයි පන්සලට තමයි ගිහිල්ලා ඒ කාලි මහරහතන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩහිටිය භූමිය පුුණ්‍ය භූමි ගිහිල්ලා පන්සලේ හැංගුණා. දැන් රජ්ජුරුවෝ සේනාවත් එක්ක දුටුගැම රජ්ජුරු සේනාවත් එක්ක පන්සල වට කර. කොයි වෙලේ හරි එලියට එන්න පැ පන්සල වට කර. වට කල රජ්ජුරුව පිරිසත් එක්කාව පන්සලට මහරහතන් වහන්සේලා දැනගත්ත දැන් රජ්ජුරුවෝ එන්න මේ සද්ධාතිස්ස කුමාරයාව ඇදගෙන යන්න එන්නේ. සේනාවත් එක් ඇවිල්ලා බොරුවක් කියන්නත් බ්‍රහතන් වහන්සේලා මාර්ග පල්ලාබේ ඇහුවොත් නෑ කියන්නත් බෑ. කිව්වොත් අනතුරා අරගෙන ගිහිල්ලා
වද දෙනවා එක්ක මරන්න පුළුවන් දැන් යුද්ධකනේ ඒ වෙලාවේ ඇඳාස්සට හැංගෙන්න කියලා අර පන්සලේ ඇඳාස්සේ දැන් බලන්න සද්ධාතිස්ස කුමාරයා ඇඳාස්සේ හැංගුණේ අන්තිමට බේරෙන්නේ ඇඳාස්සේ හැංගුවා දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ආව පන්සලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා ඇහුවා ස්වාමීනි මට සමා වෙන්න අවසරයි තිස්ස මෙහි ආවද කියලා ඇහුවා දැන් භික්ෂුන් වහන්සේලාට නෑ කියන්නත් බෑ බොරුවක් වෙනවා ඉන්නවන්න අතන කියන්නත් බෑ අරගෙන ගිහිල්ලා මරනවා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා නුවණින් කල්පනා කළා ඒවට කියන නිපක කියලා උපක්‍රමශීලී නුවණ බුද්ධිමත් මගහැරීමෙන් අන්න ඒවා තමයි මගහැරීමෙන් බුද්ධිමත් නුවණින් බේරෙන අවස්ථා උන්වහන්සේලා කල්පනා කරලා බොරුවකුත් නොවන විදියට අනතුරකුත් නොවන විදියට කියනවා තිස්සයා ඇඳ නැත කියවා ඇඳ උඩ කොහොමත් නෑනේ ඇඳ අස්සනේ ඉන්නේ තිස්සයා ඇඳ නැත කියවා රජ්ජුරුව බුද්ධිමත් රජ්ජුරුවන්ට තේරුණා අනේ මම්ම නිසා අපි නිසා මේ සහෝදරයන්ගේ ගැටුම නිසා සංඝයා කොච්චර අපහසුතාවයකට පත්වෙනවද මේ සිල්වත් ගුණවත් සංඝයා නේද අපහසුතාවයට පත් වුණේ අනේ ස්වාමීනි මට සමා වෙන්න එහෙනම් මං යනවා කියලා වන්දනා කරලා දුටුගැමුණු රජුරෝ ගියා. හැබැයි ගියේ පන්සල ඈතින් වට කරගෙන හිටියා. කොයි වෙලේ හරි එළියට එන්නේ නැතේ ඔය අදහස ඉඳලා. එළියට ආවහම පන්සල් සීමාවෙන් එළියට ආවහම මං අල්ල ගන්නම් කියලා වටේට ආරක්ෂාව යොදාගෙන හිටියා. භික්ෂුන් වහන්සේලා බලාගෙන හිටියා දැන් රාත්‍රී කරුවලේ කොහොම හරි මෙයාව මෙතනින් පන්න ගත්තොත් ජීවිතේ බේරලා යවන්න පුළුවන් නැත්නම් දුටුගැමුණු රජුරුවන්ගේ සේනාවට කොටු වෙලා මැරුම් කන්නත් පුළුවන්. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා නුවණින් කල්පනා කරලා කොහොමද මේ පන්සල් භූමියෙන් ඈතට අරගෙන ගිහිල්ලා මෙයාව මෙතනින් යවන්නේ? අපවත් වෙච්ච ස්වාමීන් ඉස්සර ඒ ආරාමවල 100,000 ගණන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රී අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ දේහය ඇඳක තියාගෙන අමු සොහොනට අරගෙන යන විදිහට තිස්ස කුමාරයව ඇඳ උඩ තියලා සිවුරු වලින් වහලා එතුවා. ඔතලා භික්ෂූන් වහන්සේලා ඇඳ පිටිම උස්සගෙන කරේ තියාගෙන දැන් අර සොහොන පැත්තට භික්ෂූන් වහන්සේලාත් එක්ක අරගෙන යනවා කොහොම හරි මේ ජීවිතේ බේරන්න. එහෙම යනකොට දුටුගැමුණු රජුරවන්ට සේනාවයයි කිව්ව අන්න අර පැත්තෙන් ඇඳක තියාගෙන කෙනෙක් අරගෙන යනවා තිස්ස වෙන්න පුළුවන් කියලා. දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ඒ පැත්තට ආවා. භික්ෂුන් වහන්සේලා ඇඳ උඩ කර තියාගෙන තිස්ස කුමාරයා සිවුරු වලින් වහලා අරගෙන යනවා. ඒ යනකොට එක පැත්තකින් ඇඟිල්ලක් පාදේ කොටසක් අර සිවුරෙන් එළියට ඇවිල්ලා දුටුගැමුණු රජුරෝ අඳුනගත්තා. හැබැයි මේ මොන ගැටුමක් තිබුණත් සංඝයාට ගරු කරනවා බුද්ධ ශාසනයට ගරු කරනවා සංඝයා අපහසුතාවයට පත් කරන්න කැමති නැහැ. ඒ වෙලාවේ අඳුනගත්ත මේ තිස්ස කුමාරයව තමයි මේ භික්ෂුන් වහන්සේලා කර තියාගෙන මෙතනින් එක්කන් යන්නේ. ඒ වෙලාවේ දුටුගැමුණු රජුරෝ තිස්ස කුමාරයාට ඇහෙන්න කියනවා මලනුවනි සංඝයාගේ කරපිටින් යන නිසා අද උඹ බේරුණා කියලා හිතාගන්න කියනවා. අද බේරුණේ වෙන දෙයක් නිසා නෙමෙයි සංඝයාගේ කරපිටින් යන නිසා බේරුණා. නමුත් මේක හොඳට මතක තියාගන්න. නුඹේ ජීවිතේ බේරුවේ මේ කුල දෙටුවන් මේ බුද්ධ ශාසනය තුළ මේ ආර්ය මහා ශ්‍රාවක සංඝයා තමයි නුඹ බේරුවේ. මේක හොඳට මතක තියාගෙන මුළු ජීවිත කාලෙම සංඝයා වෙනුවෙන් ශාසනය වෙනුවෙන් උපකාර කරපන් කියලා දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ඒ වෙලාවේ යම් කියලා ආපහු ඇවිල්ලා ගියා. ඔය විදියට අවස්ථා ගානක් දෙන්න යුද්ධ කරගෙන අවසානයේ මහරහතන් වහන්සේලා මැදිහත් වෙලා මේ සහෝදරයෝ දෙන්නගේ මේ ආරවුල සංසිදෙව්. දෙන්න සමගි කෙරෙව්වා. අවසානයේ දෙන්න සමගි වුණා. දැන් හිතන්න මේ මරාගත්තේ කවුද? මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන දෙන්නෙක් මේ. මනුස්ස ලෝකෙට ආවේ පාරමී පුරන්න. වෙහෙර විහාර හදලා මහා සෑයවල් හදලා ශාසනයේ බබලවල පින් කරන්න ආවේ.
කෙලෙස් සහිතව යන ගමනේ රහත් වෙනකම්ම කෙලෙස් ප්‍රහාණය කරන තෙක්ම මේ ගැටුම් කියනේවා ඕන වෙලාවක් ඇතිවෙන්න පුළුවන්. අවසානි දුටුගැම රජ්ජුරුවෝ රාජ අභිෂේක ලැබුව. දෙන්න සමගියෙන් රජකං කර රුවන්වැලි මහා සෑ මිරිස වැටිය ලෝවා මහපායි මහා සෑවල් හැදුව. දුටුගැම රජතුමාගේ පස්සේ රුවන්වැලි මහා සෑ කටයුතු අවසන් කරේ සද්ධහතිස්ස රජතුමා. තමන් මරණාසන්න වෙලාවේ දිගා මඩුල්ල හිටපු තිස්ස කුමාරයක් හැඳවල රාජ්‍ය පැවරුව. සද්ධහතිස්ස රජතුමාත් බොහෝ වෙහෙර විහාර කරවල ශාසනය බබලවල දෙන්නම පින්කරගෙන පාරමී පුරාගෙන දෙන්න දිවිලෝක කියා. අද දෙව්ලොව. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුද්ධත්වයට පත්වෙනකොට මේ අය මනුලවට ඇවිල් අග්‍රශ්ාවක තනතුරු ලබනවා. ඒ නිසා පිංහතුනි මේ පාරමී පුරාගෙන යන සංසාර ගමනි කෙලෙස් සහිතව යන ගමනි. ඔබ අපේ ජාතක පොත බලන් අපේ බෝසතාණන් වහන්සේ මේ දීර්ඝ සසර ගමන පාරමී පුරාගෙනෙන ආත්ම භාවල කොච්චර සමහර වෙලාවට යුද්ධ ගැටුම් ආරවුල් රාජ්‍ය අතර ගැටුම් රජවරු අතර ගැටුම් කොච්චර ප්‍රශ්න ගැටලු මේ කෙලෙස් සහිතව යන ගමන. ඒ නිසා හැම වෙලාවෙම සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරන්න දක්ෂවේ. සමහර පුංචි දේවල් අපිගෙන නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කපන්න මට්ටමට බලවත් වෙන කන්තියාගන්න ගෙදර පුංචි ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන්. දුරදිග ගිහිල්ලා සමහල්ලාවට පවුල්ලා ආරවුල්ලෙලා සමහරු අන්තිමට දෙන්න නීතියෙන් වෙන් වෙලා දරුවොත් අවුල්ලෙලා අන්තිමට දරුවන්ටත් දෙමවපියෝනෑ නඩු හබ කියාගේ ලොකු අවුල් ඇති කරගෙන පවුල්ල ප්‍රශ්න විසඳෙන සමහරලාවට ඒවට මැදිහත්වෙනවා නෑදෑයෝ සහෝදරයෝ අසල් වැසියෝ මේ පවුල් ප්‍රශ්නය නිසාම දෙගොල්ලු මරාගන්න අවසාන. රණ්ඩු ගුටි බැට ප්‍රශ්න ආරවුල් දැන් ඔබ මේ කියපු කාරණයම බලන්න මේ සමාජය හැම තැනකටම ගලපල දේශපාලන වසයෙන් ගත්තත් පවුලක් ඇතුළෙ ගත්තත් රස්සාාවක් කරන තැන ගත්තත් සමාජී යම් තැන්වල ගත්තත් ඉස්කෝලයක් ඇතුළෙ ගත්තත් හැම තැනකම ගැටුම් ආරවුල් ප්‍රශ්න මේ හැම දේකටම මුල බුද්ධිමත්ව කටයුතු නොකිරීම. ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහරින්. බුද්ධිමත්ව නුවනින් සලකා ප්‍රහාණය කළ යුතු දේවල් නුවනින් සලකත් ඉවසීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කර යුතු දේවල් ඒවා ඉවසීමෙන් මගහැරීමෙන් විසඳගන්න දක්ෂවේ. අන්න එතකොට තමයි බුද්ධිමත්ව මේ ගමන යාගන්න පුළුවන්. සමහර වෙලාවට අපට ඔබ සමහර වෙලාට ඔබේ තරහකාරය හතුර කියලා හිතන කෙනාගෙන් ඔබට පලිගන්න අවස්ථාවක් ලැබෙන්න්න පුළුවන්. ඒ වෙලාවේ ඉවසීමෙන් මගහරින් අන්න එතනයි ඔබ ජයගන්න ඔබ පලිගත්ත කියල ඔබ ජයගන්න මතකතියාගන්න ඔබ ඔබේ කාගෙන් හරි තරහකාරයගෙන් පලිගත්ත කියලා එතනින් අවසන් වෙන්න එක සංසාර වෛරයක් වෙනවා. ඒක සසරට දිගට ඊට පස්ස ඉපදමින් මැරමින් දිගට යනවා. බහල ඇතින අර කාලි යක්ෂණගේ කතා ආත්ම 500ක සංසාර වෛරයක් පැටව් කනවා එක් ඔයා කිකිලියක් වෙනවා අනිත් කෙනා කොටි දෙනක් වෙන කොටි දෙන ඊට පස කිකිලික පැටව කනවා කිකිලි මුව දෙනක් වෙනවා ඔය වගේ දිගට ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට සසර ගිය කාලි යක්ෂණගේ කතාව ධම්මපදේ තියෙනවා. එතකොට අපිට පේනවා මේ පුංචි ප්‍රශ්න දුරදිගයාම තුළ තරහාව පොඩි අමනාපකම් කේන්තිය ඊළඟට වෛරය බද්ධ වෛරය සංසාර වෛර බවට පත්වෙන. අන්නේ නිසා බුද්ධිමත්වෙන්න මේකට තියෙන එකම අවශ්‍යදේ තමයි ඉවසීම මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි මෛත්‍රියම වඩන් මෛත්‍රිය තමයි ව්‍යාපාදී නැති කරන්න තියෙන හොඳම අවශ්‍යදී. තින් එහෙම නම් පින්වතුනී අපි දන්න අද අපේ රට දිහා ගත්තම හැම්ම තැනම ඇවිස්සිලා තිය. දවස ගානි උද්ගෝෂණ පෙළපාලි රණ්ඩු ආරවුල් හැම්ම ශේෂත්‍රයක්ම බලන් අවුලෙන් අවුලට පත්වෙල. මිනිස්සු දවේශයෙන් වෛරෙන් පුදුම විදිහට ජීවත්වෙන පාරක ගියත් කේන්තියේ. වාහනයක් බලන්න පොඩි වැරද්දක් වෙච්චකම එක්කු බැනගෙන සමල් මහා නරක වචන කියාගෙන පොල්ලක් අරගෙන පිහියක් අරගෙන බහින්නේ අර අනිත් ඩ්‍රයිවට ගහන්න. වාහනයක් මොකක් හරි පාරි හැප්පුුණොත් එක් වාහනි කුඩු කරන්න ඩයිවර්ට ගහන්
නීති අතට අරගෙන මිනිස්සු කොච්චර නං දවේශයෙන් වෛරයෙන් සමාජි කටයුතු කරනවාද. හැම තැනක්ම හැම ශේෂත්‍රයක්ම දවේශය නිසා නොමග ගිහිල්ල පිරිහිලා. අන්නේ නිසා හිත රැක ගන්න මෛත්‍රිය වඩන්න. තිං ඔබ හැම දෙනාටම මෛත්‍රිය දියුණු කරගෙන හිත රැකගෙන මේ හිතේ ඇතිවෙන දවේශය වෛරය කේන්ති යටපත් කරගෙන. උතුම් වූ ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවනයෙන් රැස්කරගත් සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. තිය වගේ මද මේ ධර්ම දේශනාවේ පින් බරදායකත්වය දරන්නට එතුනේ දිනෝෂා පීරිස් සහ හසිත් රණසිංහ කියන සැදැහැවතුන් එකතු වෙලා තින් ඒ අයගේ සුජීවත්තයින්න හැම දෙනාටමත් දිනෝෂා පීරිස් හසිත් රණසිංහ ඇතුළු පවුල හැම දෙනාම. අරමුණ තමයි ජූනි මාසේ 15වනි දිනට 71 වෙනි ජන්මදිනය සමරණ ආදරණීය පියාණන් විමල් රණසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ජූනි මස 22 වන දිනට ජන්මදිනයේ දෙන මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය මාමණ්ඩිය වන වෛද්‍ය ජයන්ත පීරිස් මහත්මාට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ වෛද්‍ය ජයන්ත පීරිස් මහත්මයා ඇතුළු සංසාරගත මිය පරලොවගේ සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. එහෙමනම් දිනෝෂා පීරිස් මහත්මිය හසිත් රණසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාමත් කළඹ ටෙලිවිෂන් මෙත් සඳහා විකාශයේ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා